ආයුබෝවන් මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද මෙම පොත්පත් සාකච්ඡාව ආවරණය කරන්න දෙවැනි සියලු මාධ්‍යවේදීන්ට මම ස්තුති කරනවා. මම මහා නාමද සිල්වා හෙළ ජන බලය පක්ෂයේ සභාපති. අද අපි මේ මාධ්‍ය සාකච්ඡාවේ මාතෘකාව තමයි පාස්කු බෝම්බ ප්‍රහාරය වගකීම සිංහල කඳවුර දෙසට හැරවීමට විරෝධය. පාස්කු බෝම්බ ප්‍රහාරය වගකීම සිංහල කඳවුර දෙසට හැරවීමට විරෝධය. දැන් ප්‍රථමයෙන් මම පැහැදිලි කරන්න ඕන මම හිතන්නේ සිංහල කඳවුර කියන්නේ මොකක්ද කියලා. දැන් අපි දන්නවා මේ වචන දෙක කියපුවාම සිංහල කඳවුර කියපුවාම බොහෝ දෙනෙක් මේකට කුපිත වෙනවා. බොහෝ දෙනෙක් මේකට විරෝධය දක්වනවා. අපි දන්නවා ඒක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන තියෙන ලොකු වටහා ගැනීම. සිංහල කඳවුර කියන එක මේ සිංහල මිනිස්සුන්ගේ සිංහල ජනතාවගේ උළු ටික ගණන් කරලා සංඛ්‍යාත්මකව කියන එකක් නෙමෙයි සිංහල කඳවුර කියන්නේ. ඒක වැරදි. දැන් මෙතෙක් සිංහල කඳවුර සිංහලයා කියපුවාම මේ ඔළු ගණන් කරලා සංඛ්‍යාත්මකව මේගොල්ලෝ මෙච්චරයි මේ අය මෙච්චරයි කියලා එනවා. ඒක එහෙම නෙමෙයි සිංහල කඳවුර කියන්නේ. සිංහල කඳවුර කියලා කියන්නේ සිංහලයා සතු අති විශාල හර පද්ධතියක් තියෙනවා. අන්නේ හර පද්ධතියට තමයි අපි කියන්නේ සිංහල කඳවුර කියලා. අති විශාල හර පද්ධතියක්. ඒක මේ පැයකින් දෙකකින් විස්තර කරලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ හර පද්ධතිය. ඒක පොත්වල ලියන පොත් ගණනාවක් ලියන්න වෙනවා. අපිට ඒක පැහැදිලි කරනවා නම් සති ගණනක් පැහැදිලි කරනවා. එච්චර ප්‍රබල, එච්චර විශාල හර පද්ධතියක් තමයි සිංහල හර පද්ධතිය. දැන් මම කෙටි උදාහරණයක් කියන්නම්. දැන් අපි ගමු දැන් මේ කොවිඩ් වසංගතය. දැන් සිංහල හර පද්ධතිය ක්‍රියාත්මක වෙලා තිබුණා නම් සිංහල හර පද්ධතියේ විශාල කොටසක් වෙන දේශීය වෛද්‍ය ක්‍රමය ශක්තිමත් වෙලා තිබුණා නම් ශක්තිමත් කෙරුවා නම් අද මේ කොවිඩ් වසංගතයේ අපේ රටේ මැඩලන එක ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අපේ දේශීය වෛද්‍ය ක්‍රමයට මේ ප්‍රතිශක්තිකරණය කරන එක ඒ වගේම වැක්සින් වලට අද තියෙන බටහිර ඖෂධ වලට වැඩි ඉතාමත්ම ප්‍රබලයි. දැන් මට මතකයි මේ කොවිඩ් වසංගතයේ පටන් ගත්ත කාලේ හැමෝම ගියා, බොහෝ අය ගියා පෙරුම් කායම් හොයාගෙන, වෙනවැල් ගැට හොයාගෙන. මගේ ඇහෙන් දැකලා තියෙනවා දොස්තර මහත්තයලා ඇවිල්ලා බෙහෙත් කඩවලට ඇවිල්ලා ඒව අරන් ගියා. සමහර දොස්තර මහත්තයලා කාර් එකේ ඉඳගෙන නර්ස් වෙවනවා ඒව ගන්න කියලා. ලැජ්ජාවට මම දන්නේ. නමුත් ඇත්ත කතන්දරේ තමයි ඒක විප්‍රබලේව තියෙනවා. දැන් පළවෙනි කොවිඩ් රෝගියා ලංකාවේ හිටපු පළවෙනි රෝගියා කොවිඩ් රෝගියා එයා සුව වෙලා ආපම ඉස්සෙල්ලාම කිව්වේ මට දොස්තර මහත්තයා ගෙදර ගිහිල්ලා ගුරු කොත්තමල්ලි තඹගලා ගියා කියලා. ඉතින් ඒ වගේ ප්‍රබල දෙයක් මේක ප්‍රබල මේ සිංහල හර පද්ධතිය ක්‍රියාත්මක වෙමින් තිබුණා නම් මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ එළ තිබුණා නම් අද මේ රුපියල් බිලියන 25ක් දැනට රුපියල් බිලියන 25ක් අද මේ වැක්සින් ගන්න නැත්නම් එන්නත් ගන්න මේ රුපියල් බිලියන 5කින් අපිට කරගන්න තියෙනවා. අන්න ඒකයි අපි කියන්නේ මේ විශාල අති විශාල හර පද්ධතියක් සිංහලයේ සතු තියෙනවා. ඒකට තමයි අපි සිංහල කඳවුර කියන්නේ. එතකොට දැන් මේ කඳවුරට අද නෙමෙයි බොහෝ කාලයක ඉඳලා මේ කඳවුරට ගහන්න පටන් ගන්න තියෙනවා. මේ සාර ධර්ම මේ හර පද්ධතියට. ඒක දැන් පටන් ගන්නෙ 1505 පෘතුගීසීන් මේ රටට පැමිණි පසු තමයි මේක පටන් ගන්නෙ. දැන් මේ එකම දේ මේ බොහෝ දෙනෙක් අද පරම්පරාවේ මේ බාල පරම්පරාව වැඩිහිටි පරම්පරාව කිසිම කෙනෙක් මේව දන්නේ මේ ඔක්කොම සංගවලා තියෙන්නේ. අධ්‍යාපනයේට සාමාන්‍ය පාසල් අධ්‍යාපනයේට මේවා කරලා නැහැ. මේවා පෙන්නන්නේ නැහැ. ඒක නිසා තමයි මේ උනේ මොකද්ද? සිංහල හර පද්ධතියක් තියෙනවද? සිංහල කඳුරු කියන්නේ මොකද්ද? ඒකට ගැහුවේ කොහොමද? කවදාද ගහන්නේ?
කියන එක අද හංගලා තියෙනවා. දැන් මම මේ පෘතුගීසි යුගයේ මේ සිංහල හරපද්ධතියට ගහපු හැටි මම තමුන්නාසලට ඉදපත් කරන්න. මම කියන දෙයක් නෙමෙයි. මම මේ කියන්නේ 2014 දෙසැම්බර් මාස 21 වෙනි ඉරිදා දිවයිනේ ඉරිදා සංග්‍රහයේ පළමු ලිපියක්. මේ ලිපිය අර කරලා තියෙන්නේ රාජකීය ආසියාතික සංගමයේ ඒ වකට හිටපු සභාපති වන ආචාර්ය ප්‍රසන්ත ගුණතිලක මහතා විසින් තමයි මේ ලිපිය ලියලා තියෙන්නේ. දැන් මේ මහත්ය කියන හැටියට ඒගොල්ලෝ මුලින්ම 100ක කණ්ඩායමක් යොදලා 100ක කණ්ඩායමක් යොදලා මේ ගැන පරිශීලනය කරලා මේ ගැන ඔක්කොම තොරතුරු ලබා ගන්නවා. ඒ වගේම මේ මහත්ය යම් කතෝලික පියවරුන් ලියපු පොත්පත් බව අධ්‍යයනය කරලා තියෙනවා. විශේෂයෙන් ආචාර්ය ටිටෝ පර්ණිමලා පූජකතුමා පියතුමා ලියපු විස්තර අරගෙන තමයි මේක සම්පාදනය කරලා තියෙන්නේ ලිපිය. මේක බොහොම දේවල් හෙළිදරව් කරනවා. මම කියවන්න මේ පොත්පතින් මම කියවන මේ ලිපියෙන් ලංකා ශිෂ්ටාචාර පෘතුගීසියන් විසින් කොතෙක් දුරට විනාශ කර ලද්දේද ලංකා භික්ෂූන් විසින් 11 වන සියවසේදී සියමට හා බුරුමේට හඳුන්වා දෙන ලැබූ බුදුදහම එම රටවලින් අපේ රටට ගෙන්වා ගැනීමට සිදු විය. දැන් මේක තමයි මේ වගේ. දැන් ඊළඟට කියනවා විනාශ කරන ලද සිද්ධාස්ථාන අපේ රටේ මේගොල්ලෝ විනාශ කරපු සිද්ධාස්ථාන සංස්කෘතික ඉතිහාසයේ නාමාවලියක් වැනිය කෝට්ටේ රජවාසල, කැලණියේ රජමාලිගාව, තොටගමුව, දෙවුන්දර, අත්තනගල්ල, වැලිගම, කෑරගල, වීදාගම සහ අනෙක් විහාර මේ අතර වේ. විනාශ කළ සිද්ධාස්ථාන සහ ඒවා මත ඉදිකරන ලද පල්ලි පිළිබඳව කෙටි ලැයිස්තුවක් ක්වේරෝස් සඳහන් කොට ඇත. ක්වේරෝස් කියන්නේ පෘතුගීසි පූජකතුමේ කතෝලිකෙක්. එයාත් ලියලා තියෙනවා, එයාත් හෙළිදරව් කරලා තියෙනවා මේක. ඒ කෙටි ලැයිස්තුවක් එයාගේ පොතේ තියෙනවා. දෙවුන්දර, වීදාගම සහ සුනේත්‍රා දේවී පිරිවෙන් වල ඇති ස්ථාන වැනි ස්ථානවල අද දක්නට ලැබෙන භූමි ප්‍රමාණය මුලින් තිබූ ප්‍රමාණයෙන් ඉතා සුළු කොටසකි. කඩුව හරහා ආගම හැරවීම ලංකාවේ කතෝලික ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් විය. කතෝලික ග්‍රන්ථවලින්ම ඔවුන්ගේ කෘරකම් ගැන මනා අවබෝධයක් ලබා ගත හැකිය. පූජකතුමෙකු වන ක්වේරෝස් මාහඩින් කියා සිටියේ ආයුධ ගන්න ලංකාවේ මිත්‍යා දෘෂ්ටිය රජකරුණු ලැබීමට ලංකාවේ කතෝලිකයන්ට සලස්වන්න එපා යන්නේ. එතකොට මැනුවෙල් ඩි සෝසා මෙසේ ලිව්වේ පෘතුගීසි ජයග්‍රහණයේ උච්චම අවස්ථාවේදී ඔහු ඇඹරුම් ගලට කුඩා දරුවන් විසිකිරීමට බෞද්ධ මව්වරුන්ට බලකොට දරුවන් මිරිකී යන ආකාරය බැලීමෙන් පසු ඔවුන්ගේ බෙලි කපා දැමුවේය. ඔවුන් වාර්තා කර ඇති ආකාරයට ළමයින් කුකුලන්ගේ හඬලන තුරු පෘතුගීසි සොල්දාදුවෝ කඩුවලින් ඔවුන්ට වේදනා දුන්න. මෙන්න මේක බොහොම වැදගත්. මල්වාන පාලමේදී කිඹුලන්ගේ කෑම සඳහා සිංහලයන් කෙතරම් විසිකලාද යත් සොල්දාදුවෝගේ නරහඬ ඇසුණු විගස කිඹුල්ලෝ ඒක රාශි වෙති. මෙන්න මේක තමයි මේ පෘතුගීසින් කරපු විනාශය. මම මේ කියන්නේ සිංහල කඳවුරට ගහන්න පටන් ගත්ත හැටි. එතකොට මේව නිකන් කරපු ඒවා නෙමෙයි. මේවා අපි හෙළිදරව් කරන්න ඕන. ආගමට හැරවීමේදී අනුගමනය කරන ලද කෲර පිළිවෙත ලංකාවේ වාසය කළ කතෝලික සේනාපතිපතියන් විසින් තම ඍෂිසේ කළ එකක් නොව පාප් තුමාලා විසින් නිකුත් කරන ලද විශේෂ ආඥාවක් පැපල් බුල්ස් අනුව කරන ලද ඒවාය. 1494 දී කරන ලද ටොට්සිලිය ගිවිසුමෙන් එකල පාප්තුමා ලෝකයේ දෙකට බෙදා ලෝකයේ ඊනියා මිත්‍යා දෘෂ්ටිකයන් ක්‍රිස්තියානි ආගමට හැරවීම සඳහා එක් කොටසක් ස්පාඤ්ඤයට අනෙක් කොටසක් පුර්තුගාලයට බාර දුන්නේය. 1454 දී නිකුත් කරන ලද පාප්තුමාගේ ආඥාවෙන් පෘතුගීසි රජු අනකර සිටියේ මිත්‍යා දෘෂ්ටිකයන් මෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ සතුරන් කුමන දේශයේ
වාසය කළත් කුමන රජකුට කුමරයෙකුට අයිතිවත් ඔවුන් අල්ලා යටත් කරගන්න ආක්‍රමණයකට ඔවුන්ගේ රාජධානි රටවල් ඉඩම් ගම්බි මහා උන්සතු වස්තුන් කොල්ලකාර ගන්න සියලු වැසියන් වහල්ලු බවට පත් කරන්න පාප්තුමා හරහා වෙනලද මෙම දිව්‍යමය ආඥාවේ ක්‍රූර අරමුණ සක්සුදස්සේ පැහැදිලි. එතකොට මේ මම කියන දේවල් නෙමෙයි. මේ අධ්‍යයනය කරලා මේවා කියන මේවා පුළුවන් නම් බොරු කියලා කියන්නේ. එතකොට දැන් ඊළඟට අපි යනවා මේකම තියෙනවා මේ කතන්දරේම කියලා 1567 දී ගෝවේ පැවැත් වූ පූජක සම්මේලනයෙන් මේ සඳහා අවසර ලැබිණි. දැන් මේක තමයි ඒගොල්ලන්ගේ තීන්දුව. පෘතුගීසි යටත් ප්‍රදේශවල ඇති සියලු මිත්‍යා දෘෂ්ටික පූජාස්ථාන විනාශ කළ යුතු බවත් ඒ ආගම් හා ධර්ම අඩංගු පොත්පත් විනාශ කළ යුතු බවත් තීරණය කළ සම්මේලනයේ මේ කාර්ය සඳහා බලය යෙදීම අනුමත කළේ. එතකොට කෙනෙකු තර්ජනය හෝ බියගැන්වීමෙන් කතෝලික ආගමට හරවා නොගත යුතුයි. එහිදී පිළිගත් ප්‍රකාශය මේ අනුව වූ ප්‍රලාපයක් බව පෙනියයි. එතකොට මේම තමයි මේ සිංහල කඳවුර මේ සිංහල සාර ධර්ම මේ හර පද්ධතියට ගහන්න පටන් ගත්තේ 1505 තරම් ඈත කාලයකට. දැන් ඊළඟට අපි එනවා ලන්දේසි යුගයට. ලන්දේසි යුගයේ මේ විදිහම ක්‍රූරකම් කරුවා. බුද්ධාගම ඇදහිීම තහනම් කෙරුවා. බෞද්ධයෝ බොහොම හැංගිලා තමයි මේ බුද්ධාගම ඇදහුවේ. එතකොට මේ වගේ ලන්දේසි විශාල පෘතුගීසින් වගේම විශාල ව්‍යාපාරයක් ගෙන ගියා. එතකොට දැන් ඊළඟට එන්නේ අපි මේ බ්‍රිතාන්‍ය යුගයේ අතීතය. එතකොට මේ බ්‍රිතාන්‍ය යුගයේ අපි දක්වන ඉස්සෙල්ලාම මේ සිංහල කඳවුරක් එකතු වෙන්න පටන් ගත්තේ. සිංහලව ශක්තිමත් වෙන්න පටන් ගත්තේ 1818 කැරැල්ලේ. 1818 කැරැල්ලට ශනික හේතුවක් තිබුණේ නමුදු ඔවුන්ට ඕන කෙරුවේ මේ බ්‍රිතාන්‍ය යටත් වාදීන් පරවායල තමුන්ගේ සිංහල හරපද්ධතිය සිංහල දේශය බේරගන්න තමයි ඒගොල්ලන්ට ඕන වුණේ. 70000කට වැඩි ගණනක් මේ කියන. සිංහල වැසියන්ගේ ගෙවල් වල වටිනා දේ පැහැරගෙන ගෙවල් වලට ගිනි තැබුවා. කුඹුර වලට පවා ගිනි තැබුවා. දැන් මේ කාලේදී අපි දන්නවා මේ බොහෝ විට මේ 1818 කැරැල්ලේදී මේකට ඉදිරිපත් වුණු නායකයෝ සියලු දෙනාම ඒගොල්ලෝ මරා දැල්ලා එතකොට සිංහල කඳවුර එතනින් ඉවරයි. ඊළඟට දැන් අපි එමු බ්‍රිතාන්‍ය යුගයේදී ඊළඟට අවධිය තමයි 1829 කොල්බ්‍රූක් කොමිසම ලංකාවට පැමිණියා. 1829 දී. දැන් කොල්බ්‍රූක් මොනවද කියන්නේ? එයා එනකොට එයාගේ නිර්දේශය මේකයි. ඒ වනවිට පැවති ස්වභාෂා මිෂනාරි පාසල් එයා එනකොට ස්වභාෂාවෙන් සිංහල භාෂාවෙන් පාසල් පාත්‍රාන ගියා මිෂනාරි. ඒ මොකටවත් නෙමෙයි ආගමට හරවගන්න. එතකොට මිෂනාරි පාසල් ක්‍රමයට කොල්බ්‍රූක් විරුද්ධ වේ. ඔහු විසින් රජයට නිර්දේශ කරන ලද්දේ ඉංග්‍රීසි භාෂා පාසල් පමණක් පවත්වාගෙන යා යුතු බවයි. ඔහුගේ මතය වූයේ අධ්‍යාපනය යනු අපනයන කළ යුතු භාණ්ඩයක් පමණක් නොව එමගින් මුළු මහත් බටහිර සංස්කෘතික ධාරාවම රැගෙන ආ යුතු බවකි. සියලු පාසල් සඳහා ක්‍රිස්තු ලබ්ධික පසුබිමක් තිබිය යුතු අතර එම පාසල් ක්‍රිස්තු ධර්ම ව්‍යාප්ත කරන මධ්‍යස්ථාන විය යුතුය. බෞද්ධ විහාරස්ථානවලට ලැබෙන ආදායමෙන් කොටසක් එම නඩත්තු සඳහා යොදාගත් බවට ඔහු වැඩිදුරටත් නිර්දේශ කරන ලදී. ඒ අනුව සියලුම සුභාෂා පාසල් වසා දැමයි මම මේ කියන කතාව මෙන්න මේක තියෙන අධ්‍යයනය කළා එඩියුකේෂන් ඉන් සිලෝන් කියලා හිටපු අධ්‍යාපන බලධාරියෙක් කේ.එච්.එම්. සුමතිපාල මහතා විසින් ලියපු ග්‍රන්ථයක මේ ඔක්කොම සම්පූර්ණයෙන්ම ඒ ග්‍රන්ථ බලලා එයා සුපුර බලලා තමයි මෙම කියලා තියෙන්නේ. ඊළඟට දැන් 1800 ඌව වෙල්ලස්ස කැරැල්ල කරනකොට දැන් අරක වගේ සංහාර කරලා විශාල මිනිස් ඝාතනයක් කෙරුවා පමණක් නෙමෙයි. ඒගොල්ලෝ කුඹුරු ඔක්කොම විනාශ කෙරුවා. ඒගොල්ලෝ මීගස් කැපුවා විශේෂයෙන්. මොකද මේ මීගස් කපන්නේ? මීගස් කැපීමේ අවශ්‍යතාවයක් තියනවද මේ යටත් රාජික නැහැ. මීගස් කියනකොට ඒ කාලේ මිනිස්සු ගෙවල් වල පාවිච්චි කරුවේ මීතෙල් පාවිච්චි කරුවා. ගෙවල් වල ලාම්පු පත්තු කරුවේ මීතෙල් වලින්. ඉව්වේ මීතෙල් වලින්.
දේශීය වෛද්‍යවරු බහුල වශයෙන් මේ තෙල් භාවිතා කෙරුවා මොනවටද? තමුන්ගේ බේත් හදන්න, බේත් අඹරන්න, බේත් ගුලි කරන්න. එතකොට මේ ගහ කපනවායි කියන්නේ අන්න සිංහල හරපද්ධතියට ගැහුවා. අන්න සිංහල හරපද්ධතියට ගැහුවා. ඉතින් ඒක නිසා දැන් මේ ගහගෙන යන ගැහිල්ල තමයි තියෙන්නේ. එතකොට දැන් අපි දැන් ඊළඟට එනවා 1860 ගණන් වලට. 1860 ගණන් වලකොට කොළඹ එකම පන්සලක්වත් නැහැ. කිසිම කෙනෙක් ආමුරු කෙනෙක් අහසිවරක් දාගෙන එළියට බහින්න බෑ. එතකොට පන්සල් තිබුණේ කොළඹට ආසන්නම පන්සල තිබුණේ එකක් තමයි කැලණිය, අනිත් එක කෝට්ටේ නාග විහාරය. එතකොට මිනික් මුග්ගෙට්ටිවාත්තේ ගුණානන්ද හිමියෝ ඇවිල්ලා එවකට තිබුණා කොටහේන පල්ලිය අසල රටගිය මුදියන්සේගේ වලව්ව කියලා ඒකට තිබුණා. රටගිය මුදියන්සේ වලව්ව ඕලන්ද කාලේ ඉඳලා එන එකක්. ඒ මුදලිතුමා ඕලන්ද ආණ්ඩුකාරයාගෙන් බොහොම අමාරුවෙන් අවසරයක් ලබාගෙන තිබුණා ගෙදර මල් පූජා කරන්න බුදු පූජා කරන්න අවසරයක් තිබුණා. ඒක නිසා වලව්ව සුළු කොටසක් තිබුණා මේ පන්සල මේ බුදුන් නැදීමට අන්න ඒ කොටස අරගෙන තමයි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් සහ උන්වහන්සේගේ ගුරුවරු මෙම කුඩා පන්සල තැන්වුවා. එතකොට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ පිඬුසිඟා වැඩෙන්න ඉස්සලම ඒ ප්‍රදේශයේ නැවත පටන් ගත්තේ ගුණානන්ද හාමුදුරුවෝ. මොනවද පාත්‍රෙට දැම්මේ? පාත්‍රෙට දැම්ම බිලිකටු, බිලිකොපු දැම්ම. එක දවසක් ලොකු ගොම තැම්බක් කරන් දැම්ම පාත්‍රෙට. මෙන්න මේමයි ඒ කාලේ තිබුණේ. එතකොට මම ආපහු වෙන්න මේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මේ හාමුදුරුවෝ මේ දීපදුත්තාරාමේ පිළිබඳව තව කතාවක් තියෙනවා. දැන් අමද්දප ව්‍යාපාරය අනගාരിക ධර්මපාල වලසිංහ හරිශ්චන්ද්‍ර තුමාගේ ව්‍යාපාර මේ ඔක්කොම ආරම්භ කරුවේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන්. එතකොට දැන් මේක ඇවිල්ලා මේ විදිහට මේ සිංහල කඳවුර මේව සටහන් කර ඇවිල්ලා මේ ප්‍රබෝධමත් වෙන යන්තම් 1948 දී යම් නිදහසක් තිබුණා කියලා කියනවා. නමුත් මේ සිංහල කඳවුර නැවත හිසෙසෙව්වේ නැවත ශක්තිමත් වුණේ 1956 බණ්ඩාරක මහතාගේ නායකත්වය යටතේ ඒක රාශි වුණා. බණ්ඩාරක මහත්මයා වහාම සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කෙරුවා. වරාය ජනසතු කෙරුවා. බස් ජනසතු කෙරුවා. කටුනායක ගුවන් තොටුපළ පවරාගත්තා. ත්‍රිකුණාමලේ නායක හමුදාව පවරාගත්තා. නමුත් බණ්ඩාරක මහතා 1959 සැප්තැම්බර් 26 වෙනිදා ඝාතනය කෙරුවා. අන්න සිංහල කඳවුරට ගෙව නායකයට ගහපු හැටි කඳවුර ඉවරයි. සියලුම හරපද්ධති ඉවරයි. දැන් ඒ හරපද්ධති නැවත පණ ගන්නවාගෙන තමයි බණ්ඩාරනායක මහතා පැමිණි. ඒ කාලේ වෛද්‍යවරුන් සිංහල වෛද්‍යවරු දේශීය වෛද්‍යවරු ගණන් ගන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ දෙන වෛද්‍ය සාධක පිළිගන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ට යම් තත්ත්වයක් දීලා මේ දේශීය වෛද්‍ය විද්‍යාව නැගර ගන්න ඕන කියලා ඒ වගේ විශාල වැඩ කොටසක් බණ්ඩාරනායක මහත්මයා පටන් ගත්තා. ඊළඟට අපි දකිනවා මේ බණ්ඩාරනායක මහත්මයාගේ ඝාතනයත් සමග 1960 දී නැවත 60 ජූලි මාසයේදී සිරිමා බණ්ඩාරනායක ජයග්‍රහණය කෙරුවා. සෑහෙන ජයග්‍රහණය. නමුත් 1964 දී නැවත කුමන්ත්‍රණයක් ආවා. නැවත කුමන්ත්‍රණයක්. මේ සිංහල කඳවුරට විරුද්ධව නැවත කුමන්ත්‍රණයක් මොකද්ද? සීබීද සිල්වා ප්‍රමුඛ කණ්ඩායම ඒගොල්ලෝ ගත්ත විපක්ෂයට ගත්තා. ආණ්ඩුව පරාදයි. දැන් 1965 එක්සත් ජාතික පක්ෂයක් ආවා. නමුත් ඊට පස්සේ 1970 නැවත සිංහල බෞද්ධරය මැතිනියගේ නායකත්වයේ වටා ලොකුණ සිංහල බෞද්ධරට ඒගොල්ල මහා මැතිනිය මැතිනිය විශිෂ්ට ජනග්‍රහණයක් කරා. එතකොට අපි ඒ ආණ්ඩුව ඒ රජය විසින් කරපු ප්‍රථම දේ තමයි ජනරජයක් ශ්‍රී ලංකාව සියලුම විදේශ බැමිවලින් මිදුණු සියලුම විදේශ එංගලන්තයේ තිබුණු සියලුම බැමි ලියලා ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කෙරුවේ සිරිමා බණ්ඩාරනායක 1970. හැබැයි එකක් තියෙනවා. මේ ආණ්ඩුව එනකොටම මේ ලදරු ආණ්ඩුවට 1971 ගැහුවා. කවුද ගැහුවේ? JVP එකේ. ජනතා විමුක්ති පෙරමුණ. ගැහුවා නේ. ගැහුව මේ ලදරු ආණ්ඩුවට. මොන දැන් මේව තමයි කුමන්ත්‍රණ කියන්නේ. එතකොට ඊට පස්සේ මැතිණිය උත්සාහ කළා මේ රටේ ස්වශක්තිය මත ගොඩනැගූ ආර්ථිකයක් හදන්න. ඒක බොහොම විශිෂ්ට දෙයක්. මේ කර්මාන්තශාලා අපේම කර්මාන්තශාලා ඔය ටයර් සංස්ථාව
සියලුම කර්මාන්ත මේ රටේ පටන් ගත්තා. නමුත් ඒවා ඔක්කොම විනාශ කරුවා 1970 බලයට පැමිණියා 5ක ඡන්ද බලයක් අරගෙන ජයවර්ධන මහත්මයා ඒ සියල්ලක්ම ආපසු හැරෙව්වා. එතකොට ආපසු හරවලා 1978 අලුත් ව්‍යවස්ථාවක් පැනෙව්වා කිසිම කෙනෙකුට වැඩි බලයක් ගන්න බැරි වෙන හැටියට. කිසිම කෙනෙකුට වැඩි බලයක් ගන්න බැහැ. ඒ විදිහට හැදුවේ මොකද බයයි සිංහල කඳවුර ශක්තිමත් වෙයි සිංහල වැඩි වෙයි ඒගොල්ලන්ගේ වැඩි ඡන්දයෙන් ඒගොල්ලන්ට මනාප ආණ්ඩුවක් හදාගන්න කියලා ඒගොල්ලෝ. එතකොට මේ අතර තමයි මේ LTT යුද්ධය ආවේ. දැන් LTT යුද්ධය ප්‍රභාකරන් පටන් ගත්තා. ඒ ASCII ජනතා විමුක්ති පෙරමුණේ දෙවෙනි කැරැල්ල 1988-89 කාලවලදී දෙවෙනි කැරැල්ල. එතකොට LTT එක මෙහෙන් ගහනවා මේගොල්ලෝ මෙහෙන් ගහනවා. හමුදා නිලධාරීන්ගේ පෞල් ඝාතනය කෙරුවා මේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම විජේ කුමාරතුංග වැනි සිංහල නායකයින් ඝාතනය කෙරුවා. එතකොට කලාකරුවන් ඝාතනය කෙරුවා. මේවා දන්න දේවල්. කවුරුත් දන්න දැන් මේවා අමතක වෙගෙන යනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ මේ සිංහල කඳවුර යම් නායකයෙක් තියාගෙන ශක්තිමත් වෙන්න කොයි අවස්ථාවෙද උත්සාහ කරුවේ හැම අවස්ථාවකදීම කියන්නේ. දැන් අපි එනවා දැන් මේ පාස්කු ප්‍රහාරය ගැන ඊළඟට අපි සාකච්ඡා කරනවා. ඊළඟට 2009 30 අවුරුදු යුද්ධය ජයග්‍රහණය කෙරුවා මහින්ද රාජපක්ෂ මහත්මයා විසින්. එයාගේ නායකත්වයට සිංහල බෞද්ධයෝ ඔක්කොම එකතු වුණා. නමුත් 2015 දී මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කෙරුවා. එතකොට ඒ නිසා ඒ ආපු ඒ ගැම්ම සම්පූර්ණයෙන් නැතුණා. එක සිංහල කඳවුරට ගාපු ගිහිල්ලා ඊළඟට දැන් නැවත 2019 එනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා. එතකොට මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණ ගමන් දැන් අවාසනාවකට කොවිඩ් අසංගතය ආවා. නමුත් ඒ ආසේ දැන් එනවා ඔන්න ගහන්න. දැන් මේ කඳවුරට ගහනවා. කොහොමද ගහන්නේ? අවුරුදු 27ක් පැරණි ගුරු ගැටලු මත ගුරුවරුන් පාට බහින. මේ අවුරුදු 27ක් පැරණි ඒවා. ඔන්න දැන් පාට බහින. ඊළඟට දේශීය හරිත කුෂ්ඨ කර්මාන්තයක් ඇති කරන්න උත්සාහ කෙරුවා. ඒකට ගැහුවා. ඊළඟට අවුරුදු 15ක් පැරණි. අවුරුදු 15ක් පැරණි පරිපූර්ණක වෛද්‍ය සේවාවල වැටුප් විශ්වවිද්‍යාලය. මේක අවුරුදු 15ක් පැරණි. ඔන්න ඒක එළියට ආවා. එළියට ඇවිල්ලා දැන් ස්ට්‍රයික්. එතකොට මේ ඔක්කොම කරන්නේ තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත 49 වෙනි ජිනීවා මානව හිමිකම් සමුළුව මගින් ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනා සම්මත කරගෙන ගැනීමට උත්සාහයක් හමුදා නිලධාරීන් 28කට දඬුවම් පැමිණෙන්න ලබා ගන්න උත්සාහයක් දැන් කෙටාරින් තියෙනවා. ඒකට තමයි මේ සූදානම් වෙලා මේවා කරන්නේ. දැන් එතකොට අපි දැන් මාතෘකාව පාස්කු බෝම්බය සිංහල කඳවුර දෙස කරවන්න එපා කියලා මම මෙතෙක් මේ අපි කරගෙන ගියේ මේකේ අතීතය තමයි කියලා දුන්නේ. එතකොට දැන් මම බොහොම වැදගත්ම සම්දිස්ථානයට මේ එන්නේ පාස්කු ප්‍රහාරය ගැන. දැන් මේ බෝම්බ ගැසීම කියන එක අපිට නුඹුරු දෙයක් නෙමෙයි. අපිට බෝම්බ පුපුරලා අපි දැකලා තියෙනවා. අපේ මිනිස්සු ගණනාවක් සාහෘදයක් දැකලා තියෙනවා. නමුත් දේවස්ථානයට බෝම්බ ගැසීමේ මේ පළමු සිද්ධිය නෙමෙයි 2019 අප්‍රේල් 21 වෙනිදා වුණේ දේවස්ථානයට බෝම්බ ගන්න පළමු සිද්ධිය නෙමෙයි ලංකාවේ. ලංකාවේ දේවස්ථානයට බෝම්බ ගන්න එක පළමුවෙන්ම LTT එක පළමුවෙන්ම කෙරුවේ 1985 මැයි 14 වෙනිදා ශ්‍රී මහා බෝධියට එල්ල කර දැවැන්ත ප්‍රමාණයක් මේ LTT. මම හිතන්නේ මිය ගියා 146ක් පමණ. එතකොට අපි ඒ කාලේ බෞද්ධ වශයෙන් අපි පොඩි දාලා අපි ඒක ශෝක ප්‍රකාශ කරුවා. නමුත් අපි මේකට CID එකෙන් මේ පරීක්ෂණ කරන්න අහවලා තමයි මේකේ මොළකාරය. මේක ඒව අපි කිසි දෙයක් කිව්වේ නැහැ. අපි මොකද කෙරුවේ? සිංහල බෞද්ධයෝ ශ්‍රී මහා බෝධිය කියන එක සිංහල බෞද්ධයන්ගේ උතුම් ස්ථානයක්. දහස් ගණන් සිංහල බෞද්ධයෝ මේ ස්ථානයට පැමිණ බාරහාර වෙනවා. බෝගහේ අතුවල බාර එල්ලනවා. තමුන්ගේ ලෙඩ දුක් කියනවා. තමුන්ගේ වෙනත් ප්‍රශ්න කියනවා. ඒ ප්‍රශ්න කියලා සහනෙ දෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ විශ්වාසයක් තියෙනවා ශ්‍රී මහා බෝධිය කියන්නේ ඊටාත්ම බලගත් ස්ථානයක් කියලා. ශ්‍රී මහා බෝධිය බලගත් ස්ථානයක් නම්
සීමා බෝධියට ගැව්වම අපි මොකටද යන්නේ CID එක පස්සේ? අපි මොකටද ජාත්‍යන්තරයට යන්නේ? අපි කිව්වා ඒක සීමා බෝධියටම. මේක බලා ගන්න. සීමා බෝධියටම අපි කිව්වා අපි මේක බලා ගන්න. ඊට පස්සේ 1998 දළදා මන්දිරයට ගැහුවා. පාත්‍රිප්ප සම්පූර්ණයෙන් කඩාවැටෙන පොලිස් නිලධාරීන් අතු කීප දෙනෙක් මැරුණා. එතෙන්දි මතක තියාගන්න දළදා මාලිකාව දළදා උන්වහන්සේ දළදා හාමුදුරුවෝ කියන්නේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ. බෞද්ධ ඒ පිළිබඳ විශාල විශ්වාසයක් තියෙනවා. බාරහාර වෙනවා. හැමදේම ඇවිල්ලා මල් බුද්ධ පූජා පවත්වනවා. තමුන්ට සහන ඉල්ලනවා. මොකද බෞද්ධයන්ගේ මතය තමයි සීමා බෝධිය දළදා මාලිගාව දළදාව සතු ඉතාමත්ම විශාල බලයක් තියෙනවා ඒක. එතකොට දළදා මාලිගාවට ගාපම අපි මොකටද යන්නේ CID එකට? අපි මොකටද ජාත්‍යන්තරයට යන්නේ? අපි කිව්වා දළදා හාමුදුරන්ට. අපි කිව්වා දළදා හාමුදුරන්ට බෞද්ධයෝ කිව්වා මේක බලා ගන්න. මේ කරපු අපරාධය බලා ගන්න. කියපුවාම පරක්කු වෙලා හරි 2009 දී ඒකට පිළිතුරු ලැබුණා. එතකොට දැන් මේක මෙන්න මේ විදිහට තමයි මේක කියේ. දැන් මම එනවා 2019 පාස්කු ඉරිදා පිළිබඳව කතා කරන්න. දැන් හැමෝම හිතනවා මේ පාස්කු ප්‍රහාරයේ ලංකාවේ ඇති වුණු පළවෙනි ස්ථානය මේකයි කියලා. මොකද මේ අධ්‍යාපනයේ ඔක්කොම මේව හංගලා තියෙන්නේ. කියන්නේ නැහැ මේවා එළිදරව් කරන්නේ නැහැ. එතකොට මේ පාස්කු ඔක පළවෙනි පාස්කු ප්‍රහාරය නෙමෙයි. පළවන පාස්කු ප්‍රහාරය පිළිබඳව මෙන්න මම ගෙනලා තියෙනවා. මම කියන දෙයක් නෙමෙයි. පොලිස් වාර්තා. මේක තමයි History of the Ceylon Police Volume 2. මේක පොලිස් දෙපාර්තමේන්තුවේ නිල ප්‍රකාශනයක් මෙන්න තියෙනවා. එතකොට මේකෙදි මේක පළ කරලා තියෙන AC දෙප් කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්. නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්. එතකොට මේකෙදි කියලා තියෙනවා මේ කොටහේන කැරැල්ල පිළිබඳව. කොටහේන දීපදුත්තා රාමේ පෙරහර 3ක් පවත්වන්න බලපත්‍ර ලබාගෙන තිබුණා. එකක් කොටේ එකක් එනවා බොරැල්ලෙන්, එකක් එනවා පෑලියගොඩින්, අනිත් එක එනවා කොහෙන්ද? උරුගොඩවත්තේ. මේ තුරන්ටම මිගෙට්ටුවත් හාමුදුරුවෝ බලපත්‍ර අරන් තිබුණේ. නමුත් මොකද වුනේ අන්තිමට මෙතෙන්ට මේ ප්‍රහාරයට යන්න දුන්නේ මේ ප්‍රහාරයට ගැහුවා. ඒ ගැහුවේ කවුද? අතෝ මේ සාන්ත ලුසියා කොටහේන සාන්ත ලුසියා දේවස්ථානයට ඇසුණු කතෝලික එකතුලා ගැහුවා. මම නෙමෙයි කියන්නේ. මේ කියන්නේ පොලිස් වාර්තා. මෙන්න මේමයි කියන්නේ. Little before 1 p.m. the Kotehena church bell was rung and the other church bells were simultaneously rung as if at a preconceived sign. දැන් කියන්නේ කොටහේනේ පල්ලියේ ගන්ටාරේ පමණක් නෙමෙයි සියලුම දේවස්ථානවල කතෝලික දේවස්ථානවල ගන්ටාර ගැව්ව දවල් එකට හරියට මිනිස්සු රැස් වුණා. මේ වාර්තාව මට වෙලා නැහැ දැන් කියන්නේ මේ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. කොහොමද ආවේ? පොළු අරගෙන, ගල් අරගෙන, නළලේ කුරුස ඇඳගෙන, පිටිපස්සේ කුරුස ඇඳගෙන තමයි මේ අය ආවේ. ඇවිල්ලා හරියටම ගැහුවා මේ බෞද්ධ පෙරහැරට දිනේ 1783 මාර්තු 25 පාස්කු ඉරිදා එදා වසරොසේ පොයදා මේ පෙරහැර එදා ගෙනාවේ මොකද? එදා පින්කම් මාලාවක් තිබුණා. දීපදුත්ත රාමයේ බුදු පිළිමයට නේත්‍රා පින්කමට මේ පෙරහැර ආවේ. එතකොට ඒගොල්ලෝ ගෙනාව බර කරත්ත 5ක අටපිරිකර 500ක් ගෙනාවා. මේවා ඔක්කොම ගිනි තිබ්බා. ඒ සම්පූර්ණයෙන් වෙනස් කළා දැම්මා. ගල්ගෙව මේ පොලිස් වාර්තාවල තියෙනවා. මේ පොලිස් වාර්තාවල මේකට කොමිසමක්වත් කරලා කොමිසමෙන් කිව්වා මේක සම්පූර්ණයෙන් කතෝලිකව තමයි මේකට මේ වරදකාරෝ මේගොල්ලෝ තමයි ප්‍රහාරකෝ කියලා කිව්වා. එතකොට මේ වගේ මේ පසුබිම් තමයි අපි මතක් කරලා දෙන්නේ කරුණා කරලා මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම අපට පවරන්න එපා. අපි නෙමෙයි සිංහල නායකයෝ මේකට සම්බන්ධ නැහැ. සිංහල නායකයන්ට මේකට උවමනක් නැහැ. සිංහල කඳවුරට උවමනක් නැහැ මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට. ඒක නිසා අද පාස්කු බෝම්බ ප්‍රහාරය සිංහල කඳවුර දෙසට හරවලා තියෙනවා. ඇයි මේකට ගහන්න මේ සිංහල කඳවුරට ගැහිීමේ එක් ක්‍රමයක් තමයි මේක. ඒ වගේම තමුන්වන්සලා දන්නවා මේ බොහොම මේ මුතුරාජවල ගැන පුගක් කතා කරනවා කෑ ගහනවා. කවුද මුතුරාජවල විනාශ කෙරුවේ? මුතුරාජවල හැමිල්ටන් ඇල දැම්මේ කවුද? පෘතුගීසි නන්දේසින්.
මුළු අක්කර දහස් ගාණක් පෙරදිග ධාන්‍යාගාරය ඉවරයි. පෙරදිග ධාන්‍යාගාරය ඉවරයි. මූදු වතුරේ. දැන් මේ විදිහට තමයි මේවා සිද්ධ වුණේ. මට දීලා තියෙන කාලේ මම හිතන්නේ අවසానයි. ඒක නිසා මම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රහාරයේ වගකීම සිංහල කඩු විශ්වවිද්‍යාලයේ Tema kata Katolikot tema gala tema kawan මේක දෙකෙන් එකකට හරි කියලා සම්පූර්ණයෙන් ගෙලා දකිනවා. අපි සම්පූර්ණයෙන් ගෙලා දකිනවා මේ කතෝලික පණිවිඩය මේක. අපි සම්පූර්ණයෙන් ගෙලා දකිනවා. අපි කියන්නේ ඒක වගේම අපිට කටවන්නේ. අපි නෙමෙයි කෙරුවේ. සිංහල නායකයෝ දෙවුනේ නැහැ. සිංහල කතෝලික එක දෙවුනේ නැහැ. ඇත්ත වශයෙන්ම කතෝලිකයන්ට සිංහල තමයි ගාන්ධේස සමයේ කතෝලිකයන්ට එන්න එපා කියලා තිබුණා. ඒගොල්ලන් සම්පූර්ණයෙන්ම තහනම් කරලා දුන්නා. කවුද ඒගොල්ලන්ට රෙකෝඩ් දුන්නේ? ජුසේවාස් කියතුමාට කවුද මේ වෙස් වලාගෙන ආවේ ලංකාවට? කවුද රෙකෝඩ් දුන්නේ? ගුණදර්ශ සූරිය රජතුමා තමයි රෙකෝඩ් දුන්නේ. ඒ වගේ මිගෙට්ටුවත් ආම්දුත් ඒ වගේ කරලා තියෙනවා. දේවස්ථාන වලට ගහලා නැහැ. ඒක ඉස්සරලා බ්‍රිතාන්‍ය ලස්කරින්ජ හමුදා විසින් කොටහේන සාර්ථක රුසියා දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරය. ඒ කියන්නේ කාර්තුවක බෝම්බ ප්‍රහාරයක් කියලා කිව්වා. ඒ බෝම්බ මං හිතන්නේ මේ ළඟදී වෙනකන් තිබුණ දරුවෝ තියෙනවා දන්නේ. ඒ වෙලාවේ මිගෙට්ටුවත් ඒ ගුණානන්ද හාමුදුරුවෝ ගන්ටාර ගහලා මේසු රැස් කරලා තමයි ඒක වේලගන්නේ. ඒක කවුරුද දන්නවද? අපිට ඕනේ නෑ කතෝලික මහත්තයෝ මේ රට සිංහල වුණ නිසා මේ රට අපි කියපු මේ රට ඉස්ලාමීය කියලා දෙයිද පන්සල් හදන්න. දෙයිද මේ දේවස්ථාන හදන්න. මේ රට ක්‍රිස්තියානි වුණා. ඒක අපිට දෙයිද මුස්ලිම් පල්ලි හදන්න දෙයිද? බෞද්ධ පල්ලි. මේ රට සිංහල වුණ නිසා තමයි මේ බෞද්ධ මේ ක්‍රිස්තියානි දේවස්ථාන ඉස්ලාමීය දේවස්ථාන තියෙන්නේ. අපි කොහොම ඉවසීමෙන් ඉන්න. මොකද බුදුදහමේ කියලා තියෙනවා කොහොම පැහැදිලිව කිසිම ආගමකට හිරියර කරන්න එපා. ඒක තමයි අපේ හර පද්ධතිය ඒකයි. අපේ හර පද්ධතිය ඒකයි. අපේ හර පද්ධතියෙන් අපි කිසිම ආගමකට අපි හිරියර කරන්නේ නැහැ. ඒ නිසා ආස්තු බෝම්බ ප්‍රහාරය අපිට දැනෙන්නේ නැහැ. හැබැයි අපේ විරෝධය මේකයි. මේක මේ සිංහල කඳවුරට ස්ථාපිත වෙනවා. අපි නිර්දෝෂී. ඇයි අපිට අත්වන්නේ? ඇයි අපේ සිංහල කඳවුර කඩාගෙන දෙන්නේ? ඒ ඔතන කොහොමද මේ නිර්දෝෂී කියලා ඒ සම්පූර්ණ ඒ කන්නේ කොහොමද? මේක මේ සිංහලයා කරේ නැහැ කියලා අපි දන්නේ නැහැ කවුද කරා කියලා. එකම කෙනා කවුද කියලා අපි දන්නේ නැහැ. දැන් ඔබතුමා කොහොමද මේ වගකීම ගන්නෙ? හෙලයා කරේ නැහැ මේ සිංහලයා කරේ නැහැ එහෙම අපි දන්නේ නැහැ කවුද කරේ කියලා. දැන් ඒ වගකීම නෑ මේ තාම උසාවිය යන මේක පරීක්ෂා කරනවා කියන්නේ ඒක ඔබතුමාට ගන්න බෑනේ කවුද මේ කරේ කියලා. නෑ කවුද කරේ කියන එක ප්‍රශ්නේ කවුද කියන පුද්ගලයෝ නෙමෙයි. මොන පැත්තෙන්ද මොන සංවිධානයද කියන්නේ IS එක වගේ පිළිගන්න. ඒ වගේම දැන් ඉස්සර දැන් මෙතන තියෙන ලෝකෙම ක්‍රිස්තුපත් කියලා ඉස්ලාම්පත් කියලා එක සක්නක් තියෙනවා. ඒකවල මේ සක්නේ එකක් තමයි මේ පාස්පෝර්ට්. හරි. ඒකවල දැන් ඉස්සර දුන්නේ IS කියන ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා. දැන් අන්තිම ආයතනය කවර දැන් ඉස්ලාමික් ස්ටේට්. ඒ කියන්නේ ඉස්ලාම් වල මුළු ලෝකෙම ඉස්ලාම් වලින්. ඒක තමයි ක්‍රිස්තුපත් කියන ඒගොල්ලෝ කරන්නේ ඔකට ඒක දෙකම සක්නේ. අපි සම්බන්ධ නැහැ. ඒ අප සම්බන්ධ නැහැ කියලා අපිට කියන්න පුළුවන් නේද? ඔව් කියන්න පුළුවන්. කායිකව කියන්න අපි සම්බන්ධ අපිට දැන් යම් බුද්ධලේ වල තියෙනවා මේක කරුවයි කියලා. යම් බුද්ධල ඒක වෙනම කතාවක්. නමුත් අපේ කතෝලික සිංහලව සම්බන්ධ සිංහල නායකයෝ සම්බන්ධ නැහැ. සිංහල සම්බන්ධ හැබැයි එකක් මට කියන්න පුළුවන්. යම් අඩුපාඩුකම් අඩලුණුකම් තියෙනවා. සමා වෙන්නේ බලදා ඔබතුමා කියන විදිහට හෙලයා කියන්නේ කවුද? හෙලයා කියන්නේ හෙල. ඔව් කවුද? හෙල කියන්නේ මේ සූර්යයාගේ උපන් අපේ භූමි පුත්‍රයාට තමයි එළෙව. ඒක එක විශාල දේශයක් තියන්න වෙනවා. හෙලෝ කියන්නේ කොහොමද? හෙලෝ කියන්නේ මේ රටේ භූමි පුත්‍රයා. ඒ සූර්යයාගේ උපන් අපිට ඒක ඕනතරම් සාධක කරන්න පුළුවන්. ලංකාවේ තමයි පළමු ශිෂ්ටාචාරය ඇති වුණේ. මේ හංගලා තියෙන්නේ ලෝකේ පළමු ශිෂ්ටාචාරය අපිට ඕනතරම් ලේඛන තියෙනවා ඒක උපු කරන්න. පුරා විද්‍යාත්මක ඔබතුමා කියන්නේ හරි. හෙලෝ තාම ඉන්නවද? ඉන්නවා.
අද සිංහල කතා කරන අයගෙන් 80%ක් හෙළියෝ. අද සිංහල කතා කරන අය 80%ක් හෙළියෝ. සුළු ප්‍රමාණයක් තමයි ඉන්දියාවෙන් ආවේ. අද සිංහල කතා කරන 80%ක් හෙළියෝ මාත්. එතකොට සිංහල දෙමළ මුස්ලිම් කියන්නේ උන් හෙළියෝ නෙමෙයිද? මොකද? සිංහල දෙමළ මුස්ලිම් කියන මිනිස්සු ඒගොල්ලෝ හෙළියෝ නෙමෙයිද? අපේ රටේ හෙළියෝ කියන්නේ සිංහල මුස්ලිම් කියන්නේ වෙන කොටසක් දෙමළ කියන්නේ වෙන කොටසක්. ඔය හෙළියෝ කියන එක සිංහල දෙමළ මුස්ලිම් සම්බන්ධ නැහැ. නෑ හෙළියෝ නැත්නම් ඒගොල්ලෝ සම්බන්ධ නැහැ. ඒගොල්ලෝ හෙළියෝ. ඉතින් හෙළියන්ට සිංහල දෙමළ මුස්ලිම් මේ කට්ටිය හම්බුනේ නැහැ. මොකද? හෙළියෝ කියන්නේ කවුද? හෙළියෝ කියන්නේ මම ඉස්සෙල්ලා වගේ හේල සූර්යාගෙන් උපන්. ඒ කියන්නේ මේ හරි. එතකොට ඒගොල්ලෝ වෙනයි. ඔව්. එතකොට ඉස්ලාම් පන්තිවල මුස්ලිම්වරු වෙනයි, දෙමළ අය වෙනයි, බර්ගර් අය වෙනයි. ඒගොල්ලෝ හෙළියෝ නෙමෙයි. ඒගොල්ලෝ ශ්‍රී ලාංකික. හෙළියෝ කියන්නේ හෙළියෝ කියන්නේ කොහොමද? හා? හෙළියෝ කවුද? මුල සම්මුණ හෙළ. හෙළ මම දැන් කිව්වේ සූර්යාගෙන් පොඩි උන්මුත්‍ර. ඉතින් වර්තමානයේ හෙළියෝ ඉන්නවද? ඉන්නවා. මොකද නැත්තේ? මොකද නැත්තේ හෙළියෝ ඉන්නවා කියන්නේ. මොකද නැත්තේ ඒක තමයි තමුන්නාස්ලා දීපු අධ්‍යාපනයේ ඔය කුඩු කවලා තියෙන අධ්‍යාපනයේ 1505 ඉඳලා අධ්‍යාපනය තමයි ආයුධ අරගෙන මොන ඔක්කොම විකෘත කෙරුවේ. අද ඉන්න වැඩි පිටේ පරම්පරාව දන්නේ නැහැ. බාල පරම්පරාව දන්නේ නැහැ මේ යථාර්ථය. මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේක තමයි සිද්ධ වෙලා. ඒත් වශයෙන් හෙළියෝ ඉන්නවා. හෙළ කියන්නේ සිව් හෙළය කියන්නේ. හෙළ ගෝත්‍ර හතරක්. සිව් හෙළය, සීහලය, සිංහලය. මේවා නම් අපේ පොත්පත් ලේඛන අපි ලියපුවා නෙමෙයි. පුරා විද්‍යාත්මක ශාස්ත්‍ර දිනන ගොන්නේ ඩොරියෙකට තියෙනවා. ඒවා අපි කරලා තියෙනවා. මොන කරන්නේ? මොකද සිංහල කඳවුරට ගහන්න කරන එකම දේ තමයි ඒවා ඒක උත්සාහව රත්ය බලන්න. ඉතින් අපේ සංවිධානයේ අපේ කාර්යභාරය තමයි මේවා ගිහිල්ලා ඒ යමෙන් ගිහිල්ලා ඒ නාර කියන්නේ අපේ කාර්යභාරය ඒක අපි ඒක කාර්යභාරය කරන්නේ. ඒ දන්නවද? සිංහලෝ වැඩි දෙනෙක් ඉන්නවා සිංහල විරෝධී අඳුරේ. ඒක තමයි අධ්‍යාපනයේ කරන්න ඕනේ. කවුරු කරමු කියපු දේවල් ගැන සම්බන්ධව අපිට කියන්න බෑනේ හරියට. තාම මොකද ඔප් වෙලා නැහැනේ. දැන් ඔබතුමාට කොහොමද කියන්න පුළුවන් මේක මේක කොහෙන් වුණාද මේක කියන්න බෑනේ තාම. බෝම්බයක් අහපුවාම නේද තාම ඒකට ඔප් වෙලා ඒක හැමෝටම කියලා අපි දන්නේ නැහැ. කියන්න බෑනේ කියන්න දන්නේ පුද්ගලයෝ දන්නේ. නමුත් මේකට මම 100% කියනවා. එකම සිංහලයක සම්බන්ධ නැහැ. එහෙම කියන්නේ කොහොමද? අනුමාන කිරීමක් දෙක කරන්නේ. හා? අනුමාන කිරීමක් නෑ අනුමානයක් පෙළ දෙකක් ඉන්නවනම් පෙළ සිංහලෙක් ඉන්නවා හේතුවක් තියෙනවා. එක සිංහලෙක් හැබැයි එකක් තියෙනවා. බලධාරීන්ගේ සිංහල බලධාරීන්ගේ යම් අත්පසු වීම තියෙනවා. ඒක කොහොමද කියන්නේ? නමුත් මේ බෝම්බ ගන්න සැලසුම් කරුවේ මේ බෝම්බ ගැහුවේ සිංහලයෝ නෙමෙයි. එක සිංහලෙක් වෙන සම්බන්ධ. එක සිංහලෙක් සම්බන්ධ. දැන් ඒකටයි මම කියන්නේ. ඒක දැන් සිංහල කඳුර දැන් අරන් යන්නේ නැහැ. මේක අරන් යන්නේ දැන් සිංහල කඳුර. ඒක තමයි මේ කියන්නේ.